අද දවසේ අපගේ YouTube නාලිකාවෙන් උසස් පෙළ හදාරන සියලුම දරුවන්ට වැදගත් විය හැකි කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න කතා කරන්න බලාපොරොත්තු වෙමි. විශේෂයෙන්ම උසස් පෙළ පමණක් නෙවෙයි ඕනෑම විභාගයක් හදාරන දරුවන්ට පොදුවේ මතුවන ගැටලු ප්‍රශ්න තියෙනවා. විෂය කරුණු වලට අදාළව නොව තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී මතුවන ප්‍රායෝගික ප්‍රශ්න. ඕනෑම විභාගයක් හදාරන දරුවෙකුට එවැනි ගැටලු මතුනත් උසස් පෙළ පෙනී සිටින දරුවන් වඩාත් අභියෝගාත්මක විභාගයකට තරඟකාරී විභාගයකට මුහුණ දෙන නිසා වඩාත් සංකීර්ණ වූ ප්‍රායෝගික ගැටලු උන්න මතුවෙනවා. එවැනි ගැටලු විශේෂයෙන්ම උසස් පෙළ හදාරන දරුවන් අප සමග වරින් වර කරන ලබන ප්‍රකාශන තුලින් අපිට ඔවුන්ට පවතින ගැටලු මොන වගේද කියලා හඳුනා ගන්න පුළුවන්. මෙය එක් උසස් පෙළ එක්කාංශයකට නෙවෙයි විද්‍යා කලා වාණිජ්‍ය ගණිත තාක්ෂණික කුමන විෂය ධාරාවක් හැදෑරුවා කුමන විෂයක් ඉගෙන ගත්තත් ඔවුන් මුහුණ දෙන විභාගය පිළිබඳව බියක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේද යන අවුචිත ස්වභාවයක් වැඩි සිසුන් පිරිසක් අතර පවතී. අනේ එතනදී ඕනෑම විෂයක් හදාරන දරුවෙකුට අප ඉදිරිපත් කරන කරුණු ප්‍රායෝගික වශයෙන් වැදගත් විය හැකියි. විශේෂයෙන්ම උසස් පෙළ හදාරීමේදී දරුවන් අධ්‍යයන කටයුතු සිදු කරන විට මතුවන ප්‍රශ්න පාඩම් කිරීමට අදාළව විවිධ ගැටලු මතුවේ. පාඩම් කිරීමේදී විෂය කරුණු අමතක වීම. පාඩම් කිරීමට තැන් විට කම්මැලිකමක්, අලස බවක් දැනීම. බොහෝ විට ළමුන්ගේ ප්‍රකාශන තුලින් කතා බහ තුලින් අපිට වටහා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අනේ එතනදී පළමු කාරණය උසස් පෙළ හදාරන දරුවන් ඕනෑම විභාගයක් හදාරන දරුවන් විශේෂයෙන්ම තමාගේ අරමුණ පිළිබඳව මුලින්ම තමාගේ මනසට හිතට විධානයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මොකද්ද කරන්න කියන එක. උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. විභාගයේ සාර්ථක ප්‍රතිඵලයක් අවශ්‍යයි. සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් සතුටුදායක ප්‍රතිඵල ලබා ගන්න නම් මා විසින් කළ යුත්තේ කුමක්ද? අන්න එතනදී ඕනෑම ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොත් ඔබ උසස් පෙළ පෙනී සිටින්නේ ඉහළ ප්‍රතිඵල ලබාගෙන විශ්වවිද්‍යාලයට වරම් සරසවි වරම් ලබා ගන්න. විශ්වවිද්‍යාලයේ වඩා හොඳ පීඨයකට යන්න මේ උසස් පෙළ හදාරන ඕනම දරුවෙක් අරමුණක් තියෙනවා. කලාතුරකින් ඔය එක්කෙනෙක් දෙන්නෙක් ලක්ෂ ගණන් කෙනෙක් දෙන්නෙක් වෙන මතයක් දරන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම බහුතරයක් දරුවන්ගේ අරමුණ විශ්වවිද්‍යාල ප්‍රවේශය. එසේනම් විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ විශ්වවිද්‍යාලයට යොමු වීම සඳහා කළ යුතු වැඩ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තමාම සිතන්න ඕන. ඒතකොට මේ කම්මැලිකම කියන එක තමාගේ මනසෙන් තමන් හදාගන්න දෙයක් නෙවෙයි බොහෝ විට. තමන් හිතන්න ඕන මම උසස් පෙළ පෙනී සිටින්න ඕන. මට ඉහළ ප්‍රතිඵලයක් අවශ්‍යයි. මට ඉහළ ප්‍රතිඵලයක් අවශ්‍ය නම් මම උදාසීන වෙලා බෑ. මම කම්මැලි වෙලා බෑ.
ඒ සඳහා මගේ මනා කැපවීමක් අවශ්‍යයි. අන්න ඒ අධිෂ්ඨානය ඇති කරගෙන, ඒ අරමුණ පෙරදෙක ඇති කරගෙන වැඩ කිරීමට සිද්ධ වෙනවා. එතනදී පාඩම් කිරීම සම්බන්ධයෙන් ඔබට අලස බවක් දැනෙනවා නම් යම් දරුවෙකුට මේ පාඩම් කිරීමේ කාලය මුලින්ම විභාගයට මිනිස් වෙන කාලය අනුව විභාගය ආසන්න වීමදී වැඩි කාලයක් පාඩම් කරන්න වෙන්න පුළුවන්. විභාගයට තව කාලයක් වැඩිපුර තියෙනවා නම් ආසන්න වෙලා නැත්නම් පාඩම් කරන කාලය අඩු වෙන්න පුළුවන්. කාලය ක්‍රමානුකූලව සැලසුම් කරගන්න ඕන. මුලින්ම දැනෙනවා නම් පාඩම් කරන්න අපි දෝ පාඩම් කරන්න කම්මැලි කියලා පාඩම් කරන්නේ. අන්න ඔබ අරමුණින් බැහැර වෙනවා. එතකොට අර ඔබේ අරමුණ විශ්වවිද්‍යාල ප්‍රවේශය කියන අරමුණෙන් ඔබ ඉබේම බැහැර වුණා. ඒ අරමුණ ගැන ඔබ හිතලා වැඩක් නැහැ. අපි යම් දෙයක් පිළිබඳව මට මේ දේ කරන්න ඕන කියලා හිතා හිටියට බෑ. එහෙම කරන්න මට යම් බාධාවන් තියෙනවා කියලා හිතුවට බෑ. ඒ හිතන වෙලාවත් ඔබ යොමු කරන්න ඕන අධ්‍යයනයේ කටයුතු සාර්ථක කරගන්නේ කොහොමද කියන එක පැත්තට. බොහෝ විට පාඩම් කිරීමට කාලය යොදා ගැනීමේදී දීර්ඝ කාලයක් එකවරම පාඩම් කරන්න බැරි නම් මුලින්ම අඩු කාලයක් යොදා ගන්න. අඩු කාලයක් යොදාගෙන ඒ අඩු කාලයේදී එක දිගට සමහර වෙලාවට ඔබට පාඩම් කරන්න බැන්න ඒ අතරතුර පුංචි වෙලාවක් විවේකයක් ගන්නවා. අපි උදාහරණයක් වශයෙන් මෙන්න පැය භාගයක් විතර පාඩම් කරන්න හිතා ගන්නවා. මේ පැය භාගයක් ඇද්ද කියන කෙනෙකුට ප්‍රශ්න මතු කරන්න එපා. පැයක්වත් විනාඩියක්වත් පාඩම් කරන්නේ නැති තත්ත්වයක් තුළදී අපි මේ මුලින්ම මේ ගැන කතා කරන්නේ. ඊට වඩා දීර්ඝ කාලයක් වැඩ කරනවා නම් ඒ අයට වෙන වෙනත් විදික්‍රම තම භාවිතා කරන්න පුළුවන්. අපි ඒකට කතා කරමු. මුලින්ම පාඩම් කරන්න කෙටි කාලයක් පැය භාගයක් නම් විනාඩි 25ක් පාඩම් කරනවා. ඒ විනාඩි 25න් අනතුරුව තව විනාඩි 5ක 10ක විතර පුංචි විවේකයක්. එහෙම වේගෙන් ඉඳලා නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න පුළුවන්. මේකද ටික කාලයක් මේක පුහුණු කිරීම තුලින් ඔබ යම්කිසි කාලයක් පාඩම් කිරීමට හුරු වෙනවා. අපි ආරම්භ කරන්න කිසියක් නොකරන කෙනා ආරම්භ කරන්න පුංචි නැහැ. එහෙම ක්‍රමානුකූලව පාඩම් කිරීම ටිකෙන් ටික කාලය වැඩි කරගන්න පුළුවන්. එකවරම ඉතින් මම පැය 4ක් පාඩම් කරන්න ඕන නම් බෑ කියලා මුලින්ම උදාසීනතාවය හදාගන්න හොඳ නැහැ. එක පාදයක් තිබ්බාම තමයි පියවරෙන් පියවර තමයි ඉස්සරහට අපි යන්නේ. අපි යන්න ඕනේ ගමනාන්තයේදී බලාගෙන මෙච්චර දුරක් යන්නේ කොහොමද කියලා හිතුවොත් අපි යවෙන්නේ නැහැ. යන්න පටන් ගන්න. ක්‍රමානුකූලව යනකොට තමයි දන්නේම නැතුව අවසානයේ ළඟා වෙනවා. ඒ නිසා පාඩම් කිරීමේ කාලය ක්‍රමානුකූලව ටිකින් ටික පටන් ගන්න ඒ ක්‍රමානුකූලව වැඩි කරගන්න. ඒත් එක්කම ඊළඟ කාරණේ තමයි පාඩම් කිරීමේදී අමතක වෙනවා කියන එක බොහෝ සිසුන්ගේ තියෙන දුක් ගැනවිල්ල. අමතක වෙනවා. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ කියලා කියද්දී පළවෙනි ඉඳලා මම කොච්චර වෙලා පාඩම් කරාද කියලා. සමම කොච්චර ක්‍රමානුකූලව පාඩම් කරාද. පාඩම් කිරීමේදී සමානලට දීර්ඝ කාලයක් පොත දිහා කෙනෙක් පොතක් දෙස බලනවා පාඩම් කරනවා. දීර්ඝ කාලයක් පොත දෙස බලා සිටීමෙන්ම පාඩම් කිරීම සාර්ථක වෙනවද කියන්න බෑ. එතනනේ පොත දෙස ඔබ බලාගෙන සිටිද්දී ඔබේ මනස සිත විවිධ දිශාවන් යොමු වෙනවා. විවිධ පැතිවලට යොමු වෙනවා. නිකන් මොහොතක් ඔබ අවංකව කල්පනා කරන්න. පොත දෙස බලාගෙන සමානලට පොතේ පිටුවක් කියවනකොට සෑහෙන වෙලාවක් ගත වෙනවා. අමාට ඔබට හිතෙනවා වැඩි කාලයක් පාඩම් කරා කියලා. නමුත් ඒක ඒ අතරතුර හිත කොච්චර විවිධ දේවල්වලට යොමු වුණාද? ඒ නිසා පාඩම් කිරීමේදී ඔබම හිත පාලනය කරගන්න ඕනේ. තමම විසින් තමන්ගේ හිත පාලනය කරගන්න. මිනිස්සු උනාම සිතුවිලි විවිධ දිශාවන් යනවා. ඒක මිනිස්යන්ගේ ලක්ෂණය. ඒක වැරද්දක් නෙවෙයි, ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒක අපි දන්නේ හින්දාම අපි දැනගන්න ඕනේ. අවධානය නිරන්තරයෙන් පාඩම් කරන විෂය කරුණු පැත්තටම අපි අවධානය තියාගන්න උත්සාහ දරිය යුතුයි. ඔබ යම්කිසි අවසානයේදී යම්කිසි අරමුණක් එයම් අපේක්ෂිත ඉලක්කයක් ඔබට තියෙනවා නම් ඔබ එතන යන්නේ එහෙම ඔබ හිත හදාගත්තොත් ඔබම දැනගන්න ඕනේ. මම මේ හිත හදාගෙන හිත පාලනය කරගෙන පාඩම ගැන අවධානයෙන් ඉන්න ඕනේ. එතකොටයි මට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ කියලා හැම වෙලාවෙම ඔබ හිතන්න. පාඩම් කිරීමෙන් අනතුරුව කෙටි යම් වේලාවක් පාඩම් කරලා අනතුරුව කර්ම ආවර්ජනය කිරීම.
දැන් අපි හිතුව සමහරට අපි පොතක් දිගින් දිගටම කියවගෙන යනවා. ඊට වඩා සාර්ථක ක්‍රමයක් වෙන්නේ යම්කිසි වේලාවක් ඔබ පාඩම් කරලා අනතුරුව ඔබ හිතන්න අර විෂය කරුණු යලි මතක් කරගෙන නගා ගන්න ආවර්ජනය කරන්න. මතකයට නගා ගන්න. යම්කිසි මාතෘකාවට අදාළ ඔබ කරුණු අපිට කරුණු පහක් තියෙනවා කියලා ඒ විෂයේ ඒ කරුණට අදාළව ඔබේ පහන යලි මතක් කරගන්න. සමහරවිට පහම ඔබට මතක් වෙන්නේ නැහැ. ඔබට එකක් මතක් වුණා කියමු ඒකත් ලොකු ජයග්‍රහණයක්. තොරම මට පහම මතක නැහැ මට බෑනේ මට අමතක එහෙම හිතන්න එපා. ඊළඟ වතාවදී නැවත කියමු තව කරුණක් දෙකක් මතකේ රැඳෙනවා. මේම අවස්ථා ගන්න කියවන්න. ඔබට අමතක නම් මේ කරුණ ඔබ නැවත බලන්න. එතකොට නොදැනුවත්ම ඔබ හිතේ කර්ම ග්‍රහණය. ඒ නිසා ආවර්ජනය කිරීම පාඩම් කිරීමේදී කරුණු මතක තබා ගැනීමට ඉතාමත් වැදගත්. අනෙක් පැත්තේ නැවත නැවත පාඩම් කරන්න. දැන් සමහරට ඔබ කියනකොට මම පාඩම් කරනවා කොච්චර පාඩම් කරත් මතක නැහැ කී සමහර පොතක් සටහන් පොතක් වාරයක් කියවුවා. සටහන් පොතක් වාරයක් එක වාරයක් කියලා සටහන් පොතක් මතක තියෙනවා මේක හරි විශ්මයජනක දෙයක්. බලාපොරොත්තු වෙන්න එපා. සමහර වෙලාවට ඒ වගේ සුවිශේෂ මතකයන් තියෙන දරුවෝ ඉන්න පුළුවන්. මොකද මතක තබා ගැනීමේ ශක්තිය විවිධ වෙනවා. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඔබ මිතුරෙක් සමහර වෙලාවට පොතක් එක් සැරයක් දෙසරයක් කියලා මතක තියාගන්නවා. මට බෑ එතෙන්දී මට බෑ කියන එක ඉමෙති කරගන්න එපා. ඔබට එහෙම මතක තියාගන්න පුළුවන් ඒක විශේෂයි. ඒ අගේ කළොත් දැන් නමුත් ඒක අපි අඩු බලන්න ඕන ඒ පැත්තෙන් නෙවෙයි මේක. ගොඩක් අය මතක තබා ගැනීම ගැටලු තියෙනෝනේ. ඒතර ඒ නිසා යාළුවට නම් එක සැරයක් කියලා මම දෙසරයක් කියවලා මතකයි මට බෑ කියලා සසඳන්න අවශ්‍ය නැහැ. ඔබේ මතක තබා ගැනීම නිසා අපි අඩු නම් මතක තබා ගැනීම තව වැඩි වාර ගණනක් කියවන්න. වැඩි වාර ගණනක් කිව්වම සමාන මට්ටමකට මතකයි අරිත් යාළුවොත් එක්ක සමාන මට්ටමකට තියාගන්න පුළුවන්. ඒ නිසා සටහන් අපිට කියන්න බෑ සටහන් පොතක් කියවන්න වාර ගන්න මෙච්චරයි කියලා. හැකි තාක් කරුණු මතකේ රැඳෙන තුරු කියවන්න. එදින් අයියෝ ඔච්චර කියවන්න කම්මැලිනේ. එහෙම හිතනවා නම් ඔබ අර අවසාන ඉලක්කයට ඔබ යන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඒතර හැරෙලා මේ හිතන්න. මට තියෙන අවසාන අරමුණ උසස් ප්‍රතිඵලයක් අපේක්ෂිතයි. එසේනම් මම මේ වැඩ පිළිවෙල යන්න ඕන. ඒක නම් හිත පාලනය කරන. පොඩ්ඩක් අමතක වෙනව නැවත නැවත කියවලා තහවුරු කරගන්න. නැවත නැවත ආවර්ජනය කරගෙන යන්න. ඒක ඊට අවශ්‍ය කාරණයක් කරුණු මතක තියාගන්න. අනිත් එක තමයි කරුණු මතක තබා ගැනීම සඳහා ඔබ පාඩම් කිරීමේදී කෙටි සටහනක් තබා ගැනීම. මේක එක එක විෂයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. ගණිතමය ස්වරූපේ විෂයන් ආධාරණව නම් සමහරට නැවත නැවත ගණන් හැදීමනේ කරන්නේ. තර්ක ශාස්ත්‍රය වගේ විෂයක් කරද්දී නැවත නැවත අභ්‍යාස කරන්න. නැවත නැවත තර්ක හදන්න. වැඩි අභ්‍යාස ප්‍රමාණයක් කරපු තරමට මතකේ තහවුරු වෙනවා. අනෙක් විස්තරාත්මක විෂයන් ගැන හදාරනකොට ඒ විෂයන් අදාළව කෙටි සටහනක් පවත්වාගෙන යන්න. කෙටි සටහනේ පාඩම් කරන කරුණු කෙටියෙන් ඔබ සටහන් කර තබා ගැනීම අතිශයින්ම වැදගත්. මේ කරුණු මතක තබා ගැනීමට ඉතාමත්ම අතිශයින්ම අවශ්‍ය සහ සාර්ථක ක්‍රමයක් වශයෙන් හඳුනාගෙන තියෙන කෙටි සටහන. ඔබ පොතක් කියවීමේදී යම් කිසි මතක තබා ගැනීමක් වෙනවා නම් ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් මතක තියෙනවා කෙටි සටහන. ඔබ ඒ කරුණ කෙටියෙන් සටහන් තබා ගන්න. අවශ්‍ය කරුණු දීර්ඝ වශයෙන් සටහන් තියෙන එකම ලියන්න ඕනේ නැහැ. සමහරවිට මුල් අවස්ථාවේදී ඔබට කෙටි සටහන සකස් කරගන්න වෙලාවදී අර පොතේ මේ සටහන් පොතේ හෝ වෙනත් පොතක තියෙන කරුණු බොහෝ වෙන ඊට සමාන ආසන්න වශයෙන්ම ලියවෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් අඩු වෙන්නේ නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. ඊළඟ පියවරේදී බලන්න තවත් කෙටි කරන්න. මේ වෙලාවට කෙටි කරගෙන ගියාම අවසාන කෙටි වෙන මූලික කාරණයට එනවා. ඒ මූලික කාරණේ තියෙනකොට කෙටි සටහන තුල අවසාන ඔබ නැවත නැවත ඒක කියවන්නේ කෙටි සටහන. එතකොට විශේෂ කරුණු කිතා කදින්ම මතකෙ රැඳෙනවා. මේ විභාග ප්‍රතිඵල ඉතාමත්ම උසස් විදියට ලබා ගත්ත අය අද වෙනකොට සමාජයේ ඉතාමත්ම කැපී පෙනෙන උසස් ඒ අය නිතරම කියන දේ තමන් අධ්‍යයන කටයුතු කිරීමේදී ක්‍රියා කළ ආකාරය. ඒ වගේ මේ කෙටි සටහන ලබාගෙන ඔබට හරිම ප්‍රයෝජන තවත් ආකාරවලින් ප්‍රයෝජනවත් වෙනවා. දැන් සමහරවිට කිසියම් අවස්ථාවකදී ඔබට දීර්ඝ වේලාවක්
පාඩම් කරන්න නැති අවස්ථාවකදී පොඩි වෙලාවයි විනාඩි කීපයක් තියෙන වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට කෙටි සටහන් කියවන්න පුළුවන්. ඒ අනුව නැවත නැවත කරුණු මතක තියාගන්න අවස්ථාව ලැබෙනවා. ඒත් වගේම විභාග ආසන්න වෙනකොට තමයි කෙටි සටහනේ වැදගත්ම ප්‍රයෝජන තියෙන්නේ. ඒත් විභාගයේ ආසන්න වෙද්දී අපිට අර සටහන් පොත් ඔගයක් පාඩම් පොත් ඔගයක් එකවර කියවන්න අවස්ථාවක් නැහැ. දැන් විභාගයේ තව දවසයි දෙකක්. අර සටහන් ඒ ගත්තත් ඒ වගේ එක පාඩමක් එක මාතෘකාවක් කියවන්න වෙයි. ඒතර වෙලාව යනවනේ. ඒතකොට ඔබට මතක් වෙනවා තව තියෙනවනේ ගොඩක් ඒවා වැණි කියලා අන්න ඒතර පොඩි පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩණයෙන් මිදෙන්න කෙටි සටහන තුල දැන් කෙටියෙන් තියෙන මාතෘකාවක්. ඔබට පුළුවන් මේ ටික නැවත නැවත බලන්න. ඒතකොට ප්‍රධාන විෂය කරුණු මතක් වෙනවා. ඔබ සටහන් පොතේ සටහන් එක තියෙන තැන බව ඔබට මතක් වෙනවා. ඒ කලින් වාර ගන්න සටහන් කියවලානේ තියෙන්නේ. ඒ කියවලා තියෙනවා. ඒකට යටත් මේ කතා කරන්නේ. ඒතකොට අර මුලින්ම මූලික කාරණේ දැක්ක ගමන් අර කරුණු මතක් ඉන්නක බතක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතිසරන ඒක ලෙත් වැදගත් වෙනවා. අනිත් එක ඔබ විභාගයට යද්දී අපි තමයි විභාගයට යන වෙලාවක් පවා ගන්න. අතරමඟදී යන ඔබ වාහනයක බස් රථයක හෝ පෞද්ගලික වාහනයක හරි යනවනම් විභාග ශාලාවට යම් දුරක් ගෙවන්න වෙනවා පැයක් අපි තුමු යම් කාලයක්. ඔබට පුළුවන් කර යන අතරතුර සටහන කෙටි සටහන කොට බලාගෙන යන්න. මෙතන තව සුළු මොහොතකින් තව ටික වෙලාවකින් ගිහිල්ලා ඔබ මේ විෂය කරුණු අතන ලියන්න. ප්‍රශ්න පත්‍රය ලැබුණාම කරුණු මතක් වෙන්න. ඒතකොට අර ආසන්න වශයෙන් දැන් කියවලා ආපු දේ ඔබේ මතකයට එනවා. දැන් දීර්ඝ කාලයකට කලින් පාඩම් කරපු දේවල්ට වඩා මේ ආසන්න වශයෙන් පාඩම් කරපු දේ මතකෙ රැඳෙනවා. දැන් ඔබට අර දිගස සටහන් පොත් අරගෙන ඔය වෙලාව කියවන්න බෑ. ඔබට පුළුවන් විභාගයට ශාලාවට ඇතුල් වෙනතුරු යම් ස්ථානයක ඉඳලා හරි අර කරුණු ටික ඒ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ ක්‍රමය ඒකයි. අපි මේ කතා කරන්නේ සාර්ථක ප්‍රතිඵල උසස් ප්‍රතිඵල ලබා ගන්න ක්‍රම. හරි. අන්න ඒ නිසා කෙටිසර අනිවාර්යයෙන්ම ඔබ දැනට කෙටිසරන් පවත්වන ඉතාමත් හොඳයි. මොන කුමන විෂයක් කරත් ඒ විශේෂ ස්වරූපවල මේක වෙනස් වෙන්න පුළුවන්. හරි. නමුත් හැම විෂයකම වගේ විස්තරාත්මක විෂය කරුණු යම් තියෙනවා. ඒව පිළිබඳව කෙටිසරන පවත්වන්න. නැවත නැවත ඒවා ප්‍රයෝජන ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඒත් එක්කම අපි තව පැත්තකින් දැන් පාඩම් කිරීමේදී පාසලේදී ලැබෙන සටහන් උපකාරක පන්තියේදී ලැබෙන සටහන් ඔබ කියවන්න. සමහර දරුවෝ ඉන්නවා පාසලේ උපකාරක පන්තියේ සටහන විතරක් කියවන. පාසලේ නෑ ඔබට ලැබෙන සෑම සටහනක්ම කියවන්න. සෑම සටහනක්ම පාසලේ සටහනක් කියවන්න. පාසලේ මේ විෂය කරුණු ගන්න. උපකාරක පන්තියේ සටහනක් කියවන්න. දැන් දරුවෝ උපකාරක පන්ති වලට යද්දී දැන් පන්ති තියරි පන්ති සහ පුනරීක්ෂණ පන්ති ආකාර දෙකකට තියෙනවානේ. ඒ පන්ති පුනරීක්ෂණ පන්තියේ නිබන්ධන බොහෝ වෙලාවට පන්ති වලට සැපේන අපි දකිනවා. ඒ නිබන්ධන යලි යලි කියවන්න. මේවා කියවන අතරතුර කොට සමහර වෙලාවට වෙනත් ආකාරයේ විෂයට සම්බන්ධ පොත්පත් ලැබෙන්න පුළුවන්. ඒ පොත්පත් කියවන්න. අතිරේක පොතපත කියවන්න. සමහර දැන් ඔබ මේ මට සවන් දෙන ඔබේ පොත් මේසේ සමහර පොත් තියෙන්න පුළුවන් විෂයට අදාළ පොත් තාම ඔබ අත ගහලවත් නැති ඒවා. සමහර පොත් ගෙනලා තියාගෙන ඉන්න වෙන්න පුළුවන්. මිලට ගන්නවා වෙන්න පුළුවන්. පුස්තක අසල් පුස්තකාලේ ගන්න පුස්තකාලේ ගෙනත් තියාගන්න. මිතුරන්ගෙන් ලබා ගන්න එන්නලා මිසුට තියෙනවා. කිසිම පාලක් නැහැ. ඒ පොත් කියවන්න වරින් වර ටික ටික හරි කියවන්න. ඒ පොත් කියවන අතරතුර ඒ වගේ තියෙන වැදගත් වූ විෂය කරුණු ඔබ සටහන් කරගන්න. මොකද මේ පොතක් තමයි හොඳ පොත් ලැබෙන්නේ. ඒ විෂයට අදාළ හොඳ පොත් ලැබෙනවනේ. ඒතකොට මේ පොත සමහරවිට පුස්තකාලෙන් ගෙනාම ආයි නැවත ගන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. යාළුවෙකුගෙන් ඉල්ලගත්ත. නැවත අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒ වැදගත් විෂය කරුණු සටහන් කරගන්න. ඔබ මිලදී ගත් පොතක් හරි කමක් නැහැ ළඟ තිබුණාට. ඒ කරුණු සටහන් කරගත්තාම අර මතක ඒක මතකයට එනවා. දැන් නිකන් හිතන්න. පාසලේ සටහන් කියවනවා. උපකාරක පන්තියේ සටහන් කියවනවා. විවිධ පොත් කියවනවා. ඒතකොට එක පාඩම කී වතාවක් ඔබ අතින් කියවෙනවා. අන්න විෂය කරුණු මතක තියාගන්න ක්‍රමය. යා මතක වෙනවා කිය හරියන්නේ නැහැ. මතක තබා ගැනීම ක්‍රම භාවිතා කරන්න.
අමතක වීම මේ අමතක වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. අමතක වීම රෝගයක් නෙවෙයි. අමතක වෙන තින් අර රෝගී ස්වරූපයක් වගේ මානසික තියෙන ඒක නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට අමතක වෙනවා. ඒක ප්‍රතිකාර ගන්න තරම් දෙන්නේ සාමාන්‍යයෙන් අමතක වෙනවා. අමතක වෙනවා. මේ අමතක වීම කියන එක මිනිස්සුන්ට මේ නරකක් නෙවෙයි. ඒක නරක දෙයක් නෙවෙයි. හරි. ඒ අමතක වෙන බව අපි දන්නවා නම් වැදගත් වෙන තියෙන එතන අමතක වෙන බව අපි දන්නවා නම් අපි මතක තබාගෙන මේ ක්‍රම භාවිතා කරන්න ඕනේ. ඒතර අයියෝ මට අමතක වෙනවනේ මට විතර නෙවෙයි මුළු ලෝකෙ ඔක්කොම මිනිස්සුන්ට අමතක වෙන්නේ. හරි. සමහර විපාසලේ ගුරුවරයෙක් හෝ සයතමිට උපකාර පන්ති ගුරුවරයා සමහර උගන්වද්දී ගුරුවරයා යම් කිසි සටහනක් නැත්නම් අවශ්‍ය දල සැලැස්මක් යාළඟ තියෙන්න පුළුවන්. ඇයි කරුණු අමතක වීමදී වගේ වද්‍ය අවස්ථාවදී බලන්න ගන්න. එතකොට මේ අමතක වෙනවා කියන දන්නවා මතක නැති. ඒතර විභාග වලට ගිහිල්ලා ආපුවාම ප්‍රශ්න පත්‍රය අතර දැක්කට පස්සේ ළමයි කියන දෙයක් තමයි සාමාන්‍ය අපි නිතරම අහන දෙයක් තමයි මොන විෂයන් කරත් අමාරුයි. විභාග ශාලාවෙන් එළියට එන්නේ අමාරුයි කියාගෙන බොහෝ ළමයිගේ මේ ලක්ෂණේ තියෙනවානේ. නමුත් අපි අමාරුයි කියන්නේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න බැරුණා කියන එකනේ. ඇයි ප්‍රශ්න පත්‍ර උත්තර ලියන්න බැරි කෙනෙක් කියනවා ප්‍රශ්න පත්‍ර අමාරු. ඔව්. වෙන්න පුළුවන්. සමහරලා උරුදු වල නැත්නම් ප්‍රශ්න පත්‍ර වල ටිකක් අසීරු ආකාරයේ ප්‍රශ්න දින අවස්ථා තියෙනවා. මොකද 100ක් නෙවෙයි. ඒක මුළුමනින්ම ලියන්න බැරි ප්‍රශ්න පත්‍ර නෙවෙයි. එතකොට එතනදී එයන් ප්‍රශ්නයක් අපිට ළමෙක් දන්නේ නැති දෙයක් ඇහුවා කියනවා. හරි. අමාරුයි. ඒකලා ළමයි පොදුවේ ළමයිද දන්නේ නැති දෙයක්. මේ දන්නේ නැති දේ අමාරු වෙන අපිට හින්දක් වුණා කියලා. නැත්තම් දන්න කාරණා තමයි ප්‍රශ්න ටිකක් පටලවලා අහලා තිබුණා. හරි ඒක අමාරුයි කියන එකට අපි හෙලවෙන්න පුළුවන්. නමුත් ඔබ මොහොතක් හිතන්නෝ. ඔය පාසල් මේ වලට වාර පරීක්ෂණ ලියලා අත්දැකීම් නැති. සාමාන්‍ය පිටත් ලියුවනේ අත්දැකීම් නැති. ඔබ සාමාන්‍යයෙන් දන්න විෂය කරුණු කොච්චර දුරට ඔබට ලියා ගන්න බැරි වුණාද? ඇයි අමතකයි? අන්න ඒක නම් පොඩ්ඩක් හිතන්න. මේ කාටවත් විභාග වල කාටවත් චෝදනා කරන්න වැඩක් නැහැ. අවසාන ප්‍රතිඵල ලැබෙන්න තමන්නේ. එක එකට චෝදනා කිරීමෙන් බලක් නැහැ. පාසලේ ගුරුවරයාට හරි උපකාර පන්ති ගුරුවරයෙකුට හරි වෙනත් ප්‍රශ්න පත්‍රය හදුවාලා තියෙන අමාරු හරි අවසාන වැඩක් නැහැ. තමන්ට ලැබෙන ප්‍රතිඵල නිදහසට කරුණු වලින් බලක් නැහැ. තමන්ගේ හිත නිදහස් කරන්න උනට කියන්න පුළුවන්. අවසාන ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ට. අන්න එතනදී සමහර වෙලට පොඩ්ඩක් බලන්න. දැන් ඊට පස්සේ අර ඔයාලා පාසලේ වාර පරීක්ෂණයක් තියෙන වෙලාවකදී නිකන් අත්දැකීමක් උසස් වල බාට කලින් ඔබට බැරි වෙනවා වාර පරීක්ෂණ දීලා තියෙන ප්‍රශ්නවලට උත්තර කියන්න බහුතරය. ඒකට බැරි වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ දීලා තියෙන ප්‍රශ්න ටික අරගෙන ඇවිල්ලා ප්‍රශ්න පත්‍රයේ ගෙදර තියෙන සටහන් පොත් ටික අරගෙන පෙරලා බලන්න අර ප්‍රශ්න වලට අදාළ කරුණු සටහන් පොතේ තියෙනවද නැද්ද කියලා. හරි. දැන් ලියාගන්න බෑ. ඇයි ලියාගන්න බැරි වුනේ? අමතකයි. නමුත් ඕක නෙවෙයිනේ කියන්නේ අමාරුයි කියලා කියන්නේ. ඉස්සෙල්ලාම මම පාඩම් කරේ නැහැ. මට මතක තිබුණේ නැහැ. ඒ හින්දා මට ලියන්න බැරි වුණා කියලා ඔය කවුරුත් කියන්නේ නැහැ. කලාතුරකින් මම වැඩ කරේ නැහැ කියලා කියන අවස්ථා තියෙනවා කලාතුරකින්. මොකද බහුතරයක්ගේ අමතකයි. ඒ තමන් ළමයා තේරුම් ගන්නෑ මට වැරදෙන්නේ කොතනද? මට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මට වැරදෙන්නේ මගේත් වැරද්ද හින්දා කියලා තේරුම් ගන්න. තමයි ඕනම ප්‍රශ්න පත්‍රයක අමාරු කීමේදී ළමයිගේ පැත්තකුත් තියෙනවා. අනේ තමන්ගේ පැත්තේ කියන්නේ තමන්ගේ පැත්තෙන් නිර්දෝෂ වෙන්න ඕන. ඊට පස්සේ තමන්ට උසස් ප්‍රතිඵලට යන්න පුළුවන්. විභාග සාමාන්‍යයෙන් අමාරුයි තමයි. විභාගය අපි ලේසි කියලා බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. විශේෂයෙන් උසස් පෙළ වගේ විභාග ලේසි ප්‍රශ්න පත්‍රයක් හම්බෙයි කියලා යන්න හොඳ නැහැ. මොකද මේක තරණ විභාගයක් විශ්වවිද්‍යාල ප්‍රවේශي. යම් සීමිත පිරිසක් විශ්වවිද්‍යාල වලට තෝරගන්න මේ පරීක්ෂණය තියන්නේ. ප්‍රධාන ඉලක්කය ඒකනේ. ඊට අමතරව විශ්වවිද්‍යාල නොවන වෙන විකල්ප මාර්ග වලට යනවා. ඒක හරි. මොකද ප්‍රධාන ඉලක්කය මේක විශ්වවිද්‍යාල ප්‍රවේශය කියලා නම් කරන්නේ. විභාගය උසස් පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය. ඉතින් මේ විශ්වවිද්‍යාලයට සිසු දරුවෝ තෝරන තැනක් පහසු දෙයක් වෙන්න විදියක් නැහැ කොහොමද? එහෙනම් අපි ඇත්තටම දැන් අමාරු විභාගයට සූදානම් වෙන්න නම් අපි වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ. වැඩියෙන් වැඩ කරන්න. එතනදී අපි
සමහර වෙලාවට අනිසි ලෙස අනවශ්‍ය ලෙස අපි කාලය වෙනත් දේවල්ට යොමු කරනවානේ. අන්න ඒකත් පොඩ්ඩක් අපි හිතන්න ඕනේ. ඇයි මම පළවෙනිම මතක තියාගන්න මම ඉහළ ප්‍රතිඵලයක් සඳහා මේ වැඩ කරන්නේ. අන්න ඒක හැම වෙලාවෙම තියෙනවා. මම දැන් එහෙම වැඩ කරේ නැත්තම් බොරුවට ප්‍රතිඵල දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. ප්‍රතිඵල ගැන බලන්න ඕනේ. ඒක දැන් හිතා කලින් හිතන්න ඕනේ. හරි. දැන් හිතන්න මෙහෙම දැන් ඔබ අනේ දැන් ජංගම දුරකථන වලට දැන් ජංගම දුරකථන සම්බන්ධයෙන් ගත්තොත් වැඩි විරෝධයක් දැන් අපිට විරුද්ධ වෙන්න බෑ. මොකද දැන් ජංගම දුරකථන කියන එක වගේ දේවල් තාක්ෂණය අවශ්‍යතාවය බවට පත් වෙලා මේ අලුත් අධ්‍යාපනයේ නව සංකල්පාවන් මේ විශේෂයෙන් අර්බුදකාරී තත්ත්වය තුලදී ඔන්ලයින් අධ්‍යාපනයේ විවිධ රටයන් තුල දැන් කලින් දරුවන් දුරකථන අරන් නොදුන්න දෙමෝපියන්ට තරම් දෙන්න සිද්ධ වුණා. හරි. දැන් අද වෙනකොට ඒක වෙලා එන තමයි මේ පවතින තත්ත්වයන් අපි මුහුණ දෙන්න වෙනවනේ. නමුත් මුල් දැන් අවුරුදු කිහිපයකට කලින් ජංගම දුරකථනට දැඩි විරෝධයක් තිබුණා. නමුත් දැන් ඔබ අතට ලැබෙනවා දුරකථන. ඒකම අරගෙන දෙනවා. හරි. එතනදිත් බලන්න ඒකට එහෙමනම් ඒ අනවශ්‍ය කාලයක් ඒ වගේ දේවල් වලට නඩත්තු කරන්න එපා. අධ්‍යයන කටයුතු වලට ලැබුණා ගත්තනම් ඒ ප්‍රයෝජන ලබා ගත්තා. ප්‍රයෝජනවත් අංශ වලට යොදා ගන්න පුළුවන්. අපි මෙහෙමයි පවතින ලෝක තාක්ෂණයත් එක්ක ගමන් කරන්න වෙනවා. නමුත් ඔබ දැනගන්න ඕන මම ඕට වඩා මේ වගේ දේවල්ට ඇබ්බැහි වුණොත් මට අර අවසානයේ ලැබෙන්න ඕන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒක කලින්ම තීරණය කරගන්න. පාලනය කරගන්න. කාලය අනසි දේවල්ට යෙදවීම පාලනය කරගන්න. මේකෙන් අදහස් කරන්නේ ඔබ මේ විභාගය කියලා එක මතම රැඳිලා ඉන්නවා විනෝද වෙන්න. හරි ඔබට විනෝදයට අපි ඒවා කියන්න ගන්නේ ඕලා දැන්වත් ඔයාලා කරනවනේ බහු වැඩි දෙනෙක්. ඒ පැත්තට බලන්නේ සින්දු අහනවා, පෙරිනාට්‍ය බලනවා, විවිධ දේ නරනවා. ඒවා කරනවනේ දැනට. ඒ නිසා ඒවා අඩු කරගෙන අධ්‍යයන කටයුතු වලට කාලය වැඩි කරගන්න. දැන් මොකක් කළාද අධ්‍යයන ඒ පැත්තටම බර වීම තුනේ ළමයි පීඩනයටපත් වෙන ආතතිය. නමුත් එක පැත්තකින් ගත්තොත් එහෙම අපි ළමයි විනෝද මාධ්‍ය පැත්තට නඹුවක් පැහැදිලිව තියෙනවනේ නෑ නෙවෙයි. අවංකව අපි කතා කරොත් ප්‍රශ්නේ ඉන්නේ අධ්‍යයන කටයුතු වලට අර අඩු නඹුරු. ඒක වැඩි කරගන්න දැන් අවශ්‍යයි. අනේ නිසා තමයි සමබර වෙන්න ඕන. අපිට කියන්න බෑ කෙනෙකුට විනෝදන වෙන්න කියලා කියන්න බෑ. මිනිස්සුන්ටම සම්බරතාවයක් මානසිකව තියෙනවා. නමුත් එතනදී වැඩිපුර බර වෙන්නේ අර විනෝද මාධ්‍ය පැත්තටනේ. අන්න ඒ වැඩිපුර බර වීම අඩු කරගෙන අධ්‍යයන කටයුතු පැත්තට වැඩිපුර බර වෙන්න කියන එකයි මේකෙන් අපි අදහස් කරන්නේ. ඒ නිසා ඔබට තියෙන්න ඕන පැහැදිලිවම නිශ්චිත අරමුණක් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. නිශ්චිත අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මොකක්ද? මට විභාගයේ සඳහා උසස් ප්‍රතිඵලයක් අවශ්‍යයි. අන්න ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග. එතකොට අර පාඩම් කිරීමට අමතරව නැවත අභ්‍යාස කරන්න. දැන් බහුවර්ණ ප්‍රශ්න සෑම විෂයකම ලැබෙනවනේ. දැන් අපි මෙහෙම හිතමු. බහුවර්ණ ප්‍රශ්නයක් දැන් මොනවා හරි විෂය කරුණක් විෂය මාතෘකාවක් ඔබ පාඩම් කරොත් ඔබ බලන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්න පත්‍ර බොහෝ දරුවෝ ළඟ තියෙනවා. වෙළඳ පොලෙන් ওই පොත්පත් මිලදී ගන්නවා. ඒක දෙමෝපියෝ ගෙනත් දෙනවා. ඒ නිසා ඒක බෞද්ධයන් ළඟ තියෙනවා. ප්‍රයෝජන නොගැනීමේ ප්‍රශ්නේ තියෙන්නේ. යම් කිසි මාතෘකාවට අදාළව පාඩම ඔබ කරලා බලන්න මේ මාතෘකාවට හැම අවුරුද්දකම බහුවර්ණ ප්‍රශ්නවල මේ මාතෘකාවට අදාළව ලැබිලා තියෙන ප්‍රශ්න. කිසියම් වර්ෂයකදී ඒ වර්ෂයේ උදාහරණයක් වශයෙන් මොකද 2015 ඊට කලින් හරි කමන්න උදාහරණයකට 2015 අවුරුද්දේ මාතෘකාවට අදාළව ලැබුණු බහුවර්ණ. 2016 ඒක අවුරුදු බලාගෙන යනවා. ඒ මාතෘකාව. එතකොට ඔබට අර පාඩම් කරපු මාතෘකාව විභාග ප්‍රශ්නට යොමු වෙලා තියෙන ආකාරය ඉතා පැහැදිලි වෙනවා. බහුවර්ණ ඇසවල ඊට පස්සේ බහුවර්ණ ඔයා ගත්තා උත්තරය ඔයාලා බැලුවා. ඔයාලා මොනවාරි උත්තරයක් සටහන් කරා. ඊට පස්සේ ඔයාලා බලනවා මේ එයා පැත්තේ අපි අර උත්තර පත්‍රය තියෙනවනේ. පෙරලා ඒක හරියද? එතනින් සීමා වෙනවනේ. එහෙම නෙවෙයි. ඒ බහුවර්ණ ප්‍රශ්නේ බලන්න අර උත්තර පහම බහුවර්ණ විශ්ලේෂණයක්. හරි උත්තරේ ඒක හරි උත්තරේ හරි අර උත්තර වැරදුනියයි කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
ඒ උත්තර ගැලපෙන්නේ නැත්තේ කියලා බලන්න. මොකද ඔබට සිද්ධ වෙනවා විභාගෙදී ඔය වගේම ප්‍රශ්නයක් ආපුවාම ඒ ගැලපෙන්නේ නැති ප්‍රශ්න වලින් උත්තරයක් හොයන්න. ඒතර අනිතා වැරදි බව. උත්තර පහෙන් ඒ හතරක්ම වැරදි බව. ඒවා ඒ ප්‍රශ්න නොගැලපෙන ඔබට තීරණය කරන්න මේ විභාගෙදී. ඒ නිසා නිශ්චිතව හරි උත්තරයම දැන් අභ්‍යාස කරද්දී ඒකට සීමා වෙන්නේ නැතුව විශ්ලේෂ. ඒක බලන්න මේ උත්තරේ ඇයි දැන් මේක වැරදිලා තියෙන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න. මේ විදිහට ඔබ පාඩම් කරන සෑම මාතෘකාවකටම යටත්ව ඒ බහුවර්ණික අවුරුදු සාකච්ඡා කරගෙන බලාගෙන විග්‍රහ කරගෙන ගියාම ඔබ නොදැනුවත්වම සමස්ත බහුවර්ණ ප්‍රශ්න ටික ඔය අද සාකච්ඡාවට ලක් කළා මේ විග්‍රහයට ලක් කළා. අවධානය ලක් වෙනවා. ඒ නොදන්න කෙනෙක් ගැටලු තියෙනවා නම් තමාර ප්‍රශ්න ඒ ගැටලු වෙන්න පුළුවන්. ඒකද අපේ ගුරුවරු පාසලේ ගුරුවරු ඉන්නවා. උපකාරක පන්ති ගුරුවරු ඉන්නවා. ඔබ උපකාරක පන්ති වල ගියත් කොච්චරද ගුරුවරුන්ගේ ප්‍රයෝජන ගන්නවද කියලා අවංකව හිතන්න. ඒ ගුරුවරු ගිහලා ප්‍රශ්න ගුරු බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒවට පිළිතුරු සමයන්. ඕන ගුරුවරයෙක් කැමති තමයි ඉගෙන ගන්න ළමයා සතුටුදායක පිළිතුරක් ගන්නවා. සතුටුදායක ලකුණු ප්‍රමාණයක් ගන්නවා. ඒක සදා මග පෙන්වන සූදානම්. ඕන වෙලාවක සූදානම් ඉන්නවා. ඔබට මග පෙන්න. ඔබ අවංකව හිතන්න ඕන කොච්චරද අපි ගුරු ප්‍රයෝජන ගන්න. අමාර ළමයි පන්තිකට ගියාම තාන් ලියනත් විතර ගුරුවරයා කවුද කියලා දන්නේ එහෙම නෙවෙයි. ගුරුත් එක්ක ඇසුරු කතා බහ කරලා ඒ ගැටලු හඳුනගෙන සාකච්ඡා කරලා ප්‍රයෝජන ගන්න. එතකොට තමයි අවසාන ඔබේ යොමු වෙන්නේ ඔබේ අපේක්ෂිත මේ ඉලක්කයට. විස්තරාත්මක රචනාමය ප්‍රශ්න එළියන් සමහරට ලියනකොට උත්තරේ වරදින්න පුළුවන්. වැරදි අඩුපාඩුකම් තියෙනවා. අඩුපාඩු මිනිස්සුන්ම අඩුපාඩුකම් තියෙනවා. එකවරම බෑනේ. මේ ඉපදුනට එකවරම අපි දින්නේ නැහැ. පැටි නැගිටින්නේ. හරි. අඩුපාඩුකම් තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ වතාවේ මේ අඩුපාඩු නැති වෙන්න ලියන්න උත්සාහ කරනවා. සමහර විට නිශ්චිත උත්තර කෙටි උත්තර බලාපොරොත්තු වෙන ප්‍රශ්න තියෙනවා. නිශ්චිත උත්තර ඒක හොයා ගන්න. උගාක්ලමනේ බොහෝ වෙලාවට විභාග ප්‍රශ්න පත්‍රයේ අතරේ නේද සමහර දරුවෝ මොකක්ද මේකට මම ලියන්න ඕන කියලා කල්පනා කරනවා. නමුත් ඔබ කලින් පුරුදු වෙලා ඉන්නව නම් ඉබේම අර ඔබට ලැබෙන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන සමහර ඔබ බලාගෙන ගියන ප්‍රශ්න වෙන්න පුළුවන්. විවිධ ශෛලියේ ප්‍රශ්න. ඒතර විශේෂ කරුණු ටික ඔබ ළඟ තියෙනවා. ප්‍රශ්නේ ස්වරූපේ වෙනස් වුණාට මතු පිටින් අර අපේක්ෂිත විශේෂ කරුණු සමාන වෙනවා. ඒ විවිධාකාරයෙන් ප්‍රශ්න නිසා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නැවත බලන්න. ප්‍රශ්න එක මාතෘකාවන්ට අදාළ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කොහොමද? අවුරුදු ගණනාවකදී නැවත අවධානය ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ක්‍රියා කරොත් උඹට කරුණු මතක තියාගන්න පුළුවන්. අමතකයෙන් වළක්ව ගන්න පුළුවන්. පාඩම් කිරීමේට ප්‍රියමනාප දෙයක් වෙන්න පුළුවන්. විභාග ඊට පස්සේ පාසලේදී වාර ප්‍රශ්න ලකුණු වැඩි වෙන්න. නිබන්ධන ලියුවාම පොකාරපන්ති ඔබ හොඳ සාර්ථක නිබන්ධන ලියන කෙනෙක්. වට පත් වේවි මේ ක්‍රමානුකූලව මේ විදිහේ වැඩ පිළිවෙලක් අනුගමනය කිරීම තුලින්. එතකොට මම බොහෝ විට මේ උසස් පෙළ හදාරන දරුවෝ මතු කරන ප්‍රශ්න සම්බන්ධ කරගෙන අද මේ කතා කරේ කාටත් වැදගත් වෙන්න විශේෂයෙන්ම මතක තියාගන්න විභාගයේ සමත් වීමේද උවමනාව ඔබට තියෙන්න ඕනේ. ඒක තමයි අදිස්ථානේ. කෙසේ හෝ මා විභාගයේ සමත් වෙනවා කියන අදිස්ථානය ඇති කරගන්න. ඒත් එක්කම ඒ විභාගයේ සමත් වීම හැකියාව මට තියෙන ආත්ම විශ්වාසය ඇති කරගන්න. ආත්ම විශ්වාසය ඇති කරගන්න මට හැකියාවක් තියෙනවා මට පුළුවන් කියලා විශ්වාසයත් එක්ක උත්සාහය ඇති කරගන්න. උත්සාහ කරන්න හැම වෙලාවෙම. අදිස්ථානය ආත්ම විශ්වාසය සහ උත්සාහය ඔබට සාර්ථක ප්‍රතිඵලයක් කරා යොමු කරන කිසිම සැකයක් නැහැ. තවත් පැත්තකින් ඔබේ ඉලක්කය. දැන් අපි හැම කෙනාම ඉලක්කයක් තියෙනවා. දැන් ඔබේ දෙමව්පියන්ගේ ඉලක්කයක් අරමුණක් තියෙනවා. කෙසේ හෝ දරුවන් තමන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහළ මට්ටමට අරන් ගිහිල්ලා රටේ උසස් පුරවැසියන් බවට පත් කිරීමේ ලොකු ආශාවකින් අරමුණකින් ඉන්න දෙමව්පියෝ. ඒ නිසා ඒක තමයි දෙමව්පියන්ගේ ඉලක්කය. ඔබේ ගුරුවරයාට ඉලක්කයක් තියෙනවා. කෙසේ හෝ මගේ ඉගෙන ගන්න දරුවන් හොඳ ප්‍රතිඵල ලබා දෙන්න. මොකද එයාගේ වැඩ පිළිවෙල යොමු වෙන්නේ ඉලක්කයක් හදාගෙන. ඒක හිතලා බලන්න. ඒ වගේ ඉගෙන ගන්න දරුවෙක් වන ඔබේ ඉලක්කය විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම. උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීම. ඒක තමයි ඔබේ ඉලක්කය. ඒ ඉලක්කයට එක් ඉලක්කයක් ඇදෙරගත් විට එක් ඉලක්කයක් දැස යොමු විට අනෙකුත් කාරණා රසකට යනවා.
ඉලක්කය ඉතා වැදගත්. මම ඉලක්කයක් ඇති කරගත්තට අනිකුත් කාරණා පසුපසට යනවා. මම පුංචි දෙයක් කියන්නම්. පොඩි උදාහරණයක්. එක් ආචාර්යවරයෙක් තම දරුවන් නැත්තම් සිසුන්ට දුනු ශිල්පය උගන්වනවා. දුන්නේ විදි. ඒ දුනු ශිල්පය ඉගෙනීම සඳහා ආචාර්යවරයා එම දරුවෝ කැලෑවක් අස්සලට එකතු කරගෙන ගියා. කැලෑවක් අස්සලට එකතු කරගෙන ගිහිල්ලා දරුවන්ට කිව්වා මේ කැලේ දෙස බලන්න. කැලේ දෙස බලාගෙන බලන්න කියලා. දැන් ප්‍රශ්න කීපයක් අහුවා ගුරුවරයා. කැලයක් පෙනේද? සිසුන් උත්තර දුන්නා පෙනේ ස්වාමීනි. කැලේ ගසක් පෙනේද? පෙනේ ස්වාමීනි. ගසක අත්තක් පෙනේද? පෙනේ ස්වාමීනි. අත්තක ගිරවෙක් පෙනේද? පෙනේ ස්වාමීනි. ගිරවෙකගේ ඇස් දෙකක් පෙනේද? පෙනේ ස්වාමීනි කිව්වා. දැන් දරුවන්ට කිව්වා, සිසුන්ට කිව්වා ඔබ එලින්ම ඉලක්කය ලබා ගන්න. දුන්නේ විදින්න ගන්නන ඉලක්කය ලබා ගන්න ගිරවගේ ඇස් දෙකට කිව්වා. ගිරවගේ ඇස් දෙකට ඉලක්කය ලබාගෙන ගුරුවරයා කියනවා දැන් හරි. දැන් ගුරුවරයා යලි ප්‍රශ්න කරනවා. කැලයක් පෙනේද? නැත ස්වාමීනි. කැලේ ගසක් පෙනේද? නැත ස්වාමීනි. ගසක අත්තක් පෙනේද? නැත ස්වාමීනි. අත්තක ගිරවෙක් පෙනේද? නැත ස්වාමීනි. ගිරවගේ ඇස් දෙක පෙනේද? පෙනේ ස්වාමීනි කිව්වා. නිශ්චිතවම ඉලක්කය යම් ඉලක්කයක් ලබාගත් විට සෙසු දේවල් නොපෙනිය යනවා. අනික සියල්ල නොපෙනිය යනවා ඉලක්කය දෙස පෙනෙන. ඒ වගේ උසස් පෙළ හදාරන දරුවෝ ඔබේ ඉලක්කය ඉදිරි වසරේදී විශේෂ ප්‍රතිඵලයක් ලබා ගැනීම ඔබේ ඉලක්කය. ඔබ ඒ ඉලක්කය දෙස බලන්න. අනිකුත් බාහිර දේවල් වලින් මිදලා ඒ ඉලක්කය කරාම ඔබට සාර්ථකව ගමන් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ සදා ශක්තිය, ධෛර්යය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද අපි මේ සාකච්ඡාව නිමා කරනවා. බොහොම ස්තුතියි.